8 වන භූකම්පන 3ක් එකවර සිදුවේ නම් එය රිච්ටර් පරිමාණ ඒකක කීයක් පෙන්වයිද? ඒ රිච්ටර් පරිමාණ ඒකක කීයක් පෙන්වයිද? බලන්න සුරු කරන්න. විනාඩි 3-4ක් අරගෙන සුරු කරන්න බලන්න. එනම් බලමු රිච්ටර් පරිමාණය කියන 6 7 8 නේ මං කිව්වේ. අපි ගමු මෙහෙම. එක එකනාගේ තීව්‍රතා I1 I2 I3 කියමුකෝ. එන ලියන්න. එක් එක් භූකම්පනයේ අදාළ තීව්‍රතා පිළිවෙලින් I1 I2 හා I3 නම් අපි මුල්ම උදාහරණෙත් කතා කරානේ රිච්ටර් පරිමාණයක 6යි කියන්නේ I0 වගේ 10 6ක් නේ. රිච්ටර් පරිමාණයක 7යි කියන්නේ I0 වගේ 10 7ක්. රිච්ටර් පරිමාණයක 8යි කියන්නේ I0 වගේ 10 8ක් නේ. එහෙනම් මේ තුනම එකට සිද්ධ වෙනවා කියන්නේ I කීයද? I කියන්නේ ඔය තුන එකතු වෙලානේ I1 ධන I2 ධන I3. සුරු කරොත් 10 6යි I0 10 7යි I0 10 8යි I0 10 6ක් I0 පොදු නිසා 10 6ක් I0 පිටට ගත්තොත් 1 ධන 10 ධන 100 එනවනේ. සුළු කරොත් කීයද? 111 වරක් 10 6යි කියන්නේ 1.11 වැඩි කිරීම 10 8යි I0 111 මං 1.1 10 දෙක දැම්මා. හරි. එහෙනම් ඔන්න ඔය තීව්‍රතාවට දාලා රිච්ටර් පරිමාණය කියන්නේ යහන්නේ. එහෙනම් මලිනෝ R සමානයි ලඝු I බෙදීම I0. I ට දානවා කීයද? 1.11 10 8යි I0 බෙදීම I0. ඔහොත් I0 කැපෙනවනේ. එහෙනම් සුළු කරොත් කොහොමද එන්නේ? ලඝු 1.11 වරක් 10 8 එන සුළු කරොත් ලඝු ඇතුලේ ගුණ කරනවා කියන්නේ ලඝු එකතු කරනවානේ. ලඝු 10 8 එනවා ධන ලඝු 1.11 එනවා. ලඝු 10 8 කියන 8 මුලට ආපුවම 8යි 8 ධන ලඝු කීයද? 1.11 කියලා ගන්න පුළුවන්. දැන් අපි කිය රිච්ටර් පරිමාණය 8යි 7යි 6යි නේ. 8යි 7යි 6යි ගතට එකතු වුණා කියලා ලොකු වෙන්නේ නැහැ. 8ට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා මේ. ලඝු 1.1 කියන්නේ දශම ගාණක් නේ. ලඝු 1 කිව්වොත් බිඳුවයිනේ. ලඝු 2 කිව්වොත් දශම 3ක් හරියන්නේ. ඒතර මේ තියෙන්නේ දශම ගාණක්. එතකොට 8ට තව දශම ගාණක් එකතු කරලා 8යි දශම ගාණක් තමයි උත්තරේ එන්නේ. ඔන්න ලඝු සුළු කිරීම ගැන තමයි මේ යෙදීම් සම්බන්ධ වෙන මම කියලා දුන්නේ. ඒතකොට යම් තැනක රිච්ටර් පරිමාණයේ ප්‍රශ්නයක් ආවොත් එක්ක එන්නේ ඒ අදහස අහන එකක්. අර්ථ දැක්වීමක් හරි මොකද්ද මේ රිච්ටර් පරිමාණය කියන්නේ කියන අර්ථය. එහෙම නැත්නම් චුටි ගණනය කිරීමක්. එතකොට මේ ගණනය කිරීමට අවශ්‍ය දේවල් ටික
මෙතනින් ඔන්න සම්පූර්ණ කරගන්න. එතකොට ඔන්න භූකම්පන සම්බන්ධතා ටික මෙතනින් ඉවර වෙනවා. අද දවසේ ඔන්න පාඩමේදී කතා කරේ භූකම්පනයක් කියන්නේ මොකක්ද? පෘථිවියේ තියෙන කොටස් මොනවද? ඊට පස්සේ භූකම්පනයකදී ඇති වෙන තරංග මොනවද? තරංග වර්ග මොනවද? ඒ ඇති වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒවා තීරයක් දන්නවාමද කියන දේ. ඊට පස්සේ නාභියට පිහිටීම හොයාගන්නේ කොහොමද? නාභියට දුර හොයාගන්නේ කොහොමද? ඒවට සමීකරණ මොනවද? ඔගේ දේවල් තමයි අද අපි කතා කරේ. අවසාන වශයෙන් භූකම්පනයේ ප්‍රබලතාව මැනීම සම්බන්ධ තමයි මෙතනින් කතා කරේ. එහෙනම් අද දවසේ මම ඊළඟට තව චූටි දෙයක් කියලා පාඩම ඉවර කරනවා. ඔන්න තාම මම ගොඩක් වෙලාව අරන් පාඩම කරන්නේ නැහැ. මොකද හේතුව තාම මේ ගොඩක් අය රෙජිස්ටර් වෙලත් නැහැ. ගොඩක් හිටියට ගොඩක් මේ අපේ පන්ති වල ඉන්න ගොඩක් අය තාම රෙජිස්ටර් නැහැ ඔක්කොම වගේ. ඒ නිසා අපේ පන්ති නොවන දරුවන් මේකට සම්බන්ධ වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා ඉගෙන ගන්න එක හොඳයි. මොකද රටේ දරුවෝ කවුරුනත් මගේම ආවා කියලා එක ප්‍රශ්නයක් නැහැ. මගේ මෙන්න කියලා ගන්න නැහැ. කොහොම හරි ඔයාලගේ අනාගතේ කොට දාගන්න එකනේ කරන්න ඕනේ. ඉතින් ඒකට මගෙන් මට පුළුවන් උදව් මේ රටේ මේ තත්ත්වය අනුව කරනකොට මට තේරෙන්නේ කියන සතුටක්. මොකද ඔයාලට යම් ප්‍රයෝජනයක් මේකෙන් ලැබුණොත් ඒක තමයි අපේ සතුට වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ දේ උපරිමයෙන් කරනවා. නමුත් මෙතනදී අපි අපේ පන්තියේ ඉන්න දරුවන්ට මේක නැතුනොත් අපි පන්තියේදී අපි තව පාරක් මේක මේ වගේම පිළිවෙලට කරන්න ඕනේ. ඉතින් අන්න ඒකදී යම් ගැටලුවක් වෙනවා. මොකද පන්තියක මේ ඔන්ලයින් ක්ලාස් එකේ හිටපු අයත් හිටියොත් නැති අයත් හිටියොත් මට දෙකට්ටියම ගැන හිතලා එක දෙයක් කරන්න බැරි වෙනවා. මොකද ඔන්ලයින් ක්ලාස් එක කරානි කියලා කරගෙන ගියොත් නොකරපු අයට අවුලක් වෙනවා. අල්ලගන්න බැරි වෙනවා. ඊළඟට නොකරපු අය ඉන්නෝනි කියලා ඒ අය දිහා බලන් හිටියොත් මේ කරපු අයට දෙපාරක් ආගෙන ඉන්න එකම දේ එතකොට එපා වෙනවා. ඉතින් ඒ දෙකම බැලන්ස් කරගන්න හොඳම දේ තමයි පුළුවන් 100%ක්ම අපි පන්තියේ දරුවෝ මේකට සම්බන්ධ කරගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් ඒ නිසා අනිත් අය සම්බන්ධ වෙන්න. නමුත් අර පන්තියේ එන යාළුවන්ට මේ පණිවිඩය ඉක්මනටම දෙන්න ඊළඟ සතිය වෙන්න කලින් සම්බන්ධ කරගන්න. මොකද ඊළඟ දවසේ මම පාඩමේ ලේසර් ගැන වැදගත් කොටස කතා කරනවා දෝලනා තරංග වල. ඉතින් ලේසර් කොටස කතා කරවත් එක්කම ඊළඟට ඉතාම වැදගත් කොටසට යන්න වෙන්නේ ස්ථාවර තරංග ගැන. ඉතින් ස්ථාවර තරංග කොටස මිස් වුණොත් වැඩක්ම නෑ දෝලනා තරංග පාඩම. මොකද ඔයාලගේ දෝලනා තරංග වල තියෙන ප්‍රැක්ටිකල් 6න් ගත්තොත් 4ක්ම තියෙන ස්ථාවර තරංග වල. දැන් යාන්ත්‍රික විද්‍යාවම මාස 8ක් 9ක් කරත් තියෙන ප්‍රැක්ටිකල් 5නේ. නමුත් ස්ථාවර තරංග වලින්ම තියෙන ප්‍රැක්ටිකල් 4ක්. ඉතින් ඒ නිසා ස්ථාවර තරංග කොටස කොච්චර වැදගත්ද කියන එක එතනින් ඔයාලට තේරෙනවා ඇති. අනිත් එක රචනා ප්‍රශ්න ගොඩාක් එනවා මේ ස්ථාවර තරංග වලනොත්. ඒකටත් වැදගත්කමක් ලැබෙනවා. ඒ හින්දා ඒවයිම හොඳට කරගන්න ඕනේ. එතකොට ඒක කරන්න ලැබෙන සතියේ ඊළඟ සතියේ එතකොට අපි ඊළඟට හම්බෙන්නේ සිකුරාදා දවසේ. එතකොට සිකුරාදා දවසේ හම්බුනාට පස්සේ අපි ලබන සතියේ අඟහරුවාදා හම්බ වෙනවා. එතකොට ඒ කියන්නේ 26 දවසේ නේද එන්නේ? ඔව් 26 අඟහරුවාදා අපි ඊළඟට හම්බ වෙනකොට උදේ 26 අඟහරුවාදා උදේ තමයි ස්ථාවර තරංග පාඩම කෙරෙන්නේ. ඉතින් ඒකට හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න. මොකද එතකොට ටියුට් ටික දැම්ම තියාම කරගත්තොත් ඔයාලා හිතන්න ක්ලාස් එක පටන් ගත්ත ගමන් එතකොට ඔයාලට ස්ථාවර තරංග පුළුවන්. මේ භූකම්පන පුළුවන්. ඉතින් එතකොට කොච්චර හොඳයිද? මේ කොරෝනා ප්‍රශ්න නිසා රටේ හැමදේම පස්සට ගියත් ඔයාලව පස්සට ගියේ නැහැ. දෝලනා තරංග පාඩම ඉවර කරගත්තකොත් කොච්චර ලොකු වටිනාකමක් එකට තියෙනවද? ඉතින් මේ වාසිය ගන්න. මොකද තීරපන්තියක් කරද්දී අපිට පැය 4ක් විතරනේ සතියේ ගන්න වෙන්නේ. ඉතින් දැන් අපිට ඕන නම් සතියේ පැය 4 දෙකක් තුනක් ගන්න පුළුවන්. ඉතින් ඒ වාසිය තියාගෙන අනිවාර්යෙන් හොඳට වැඩ කරගන්න. එතකොට තමයි ඔයාලට මේ කොරෝනා ප්‍රශ්නේ අවාසියක් නෙමෙයි ආශිර්වාදයක් වෙන්නේ. වෙනදට කලින් සිලබස් එක ඉවර කරගන්න පුළුවන් වාසියක් වෙන්නේ. ඉතින් ඔයාලට ඕනනම් කියන්න පුළුවන්. ඔයාලට ගුරුවරයෙකුට කියන්න පුළුවන්. ඔයාලට පන්ති කරන එකක් තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඔන්ලයින් එක කොහොම තේරෙයිද? නිකන් ඉන්න කියලා. ඉතින් එතකොට අපිටත් hina වෙලා ඕනනම් උනේද අපිටත් කියලා. ඉතින් ඔන්ලයින් එක නොකර ඉන්න පුළුවන්. ඔයාලත් අතට සතුටු වෙයි. අපිට hina වෙලා ඉන්න පුළුවන්. නමුත් ඉතින් ඒ hina වෙලා ඉන්න එකෙන් ඔයාලගේ ඒකක් ගන්න තියෙන එක පස්සට යනවනේ. ඒකනේ ඇත්ත කතාව. ඔව් මොකද ඔය 2021 ලෙවල් එක්සෑම් එක කොහොමත් කල් යන්නේ නැහනේ. ඒක තියෙන දවසේ තියෙනවා. මතක කරගන්න ඔයාලට ඔය ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ වෙච්ච ප්‍රශ්න නිසා මාසයකට වඩා කාලයක් නාස්ති වුණා. දැන් මේක මාස දෙකක් තුනක් විතර නාස්ති වෙනවා. ඉතින් මාස 4ක්. ඉතින් ඒ ලෙවල් කාලේ අවුරුදු දෙකමාරට මාස 24ක් 30ක් අතර කාලයක් නේ තියෙන්නේ. ඉතින් ඒකෙන් මාස 4ක් විතර මිස් වෙනවා කියන්නේ.
හීනකින්වත් වෙන්න එපා. නමුත් ලබන අවුරුද්දත් තව මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් තව මාස දෙක තුනක් ආස්තිනොත් එහෙම ඉතින් කොච්චර පාඩුවක්ද ඔයාලට වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පාඩුව වාසියක් කරගන්න මේ කාලේ තමයි ඔයාලා ඉස්සරහට එන්න ඕන. ක්ලාස් එකේ නිමාඩු දෙන දවසේදී ඔයාලා යම් තැනක හිටියා නම් නිමාඩුව ඉවර වෙලා යද්දී ඔයාලා නිමාඩු කාලෙම මාරු ඉදිරි වැඩ කරගත්තේ හිර වෙච්ච දේවල් ටික ඔක්කොම ඉවර කරගත්තා අලුත් පාඩම් ටිකත් කරගත්තා කියන තැනට ආවොත් ඒක තමයි ඔයාලට මේ කොරෝනාම තමයි ඔයාලට ෆස්ට් ආයි ඉන්ජිනේරින් යන්න මෙඩිසින් යන්න ආශිර්වාදයක් වෙන්නේ. ඉතින් ඒකෙන්ද මේ කොරෝනා ප්‍රශ්නයක් නෙමෙයි ඔයාලට ආශිර්වාදයක් කරගන්න අනිවාර්යයෙන්ම වැඩ කරගන්න තරංග පාඩම හොඳට ඉවර කරගන්න. ඒත් එක්කම YouTube වල දාපු වීඩියෝස් ටික බලලා ආලෝකයේ පාඩමේ භාගයක් විතර මම දැන් කරලා තියෙනවා. ඒකට ඒ ටික කරගන්න. ඉදිරියේදී නම් YouTube වල ගොඩක් දාන්නේ නැහැ. මොකද ඒක ගොඩක් දරුවෝ බලනවට වඩා ගුරුවරු බලන්නේ. ඉතින් අපි උගන්වද්දී අපිටම කියලා ආවෙනික ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක පිට යනවා කියන්නේ ඒක තව කෙනෙක් බැලුවට කමක් නැහැ. නමුත් ඉතින් ඒ වෙද්දී අපි අලුත් වෙන්න ඕන එක තමයි ඇත්ත. ඒ නිසා තමයි දැම්මේ. නමුත් ඉතින් අපි හැමදේම අපේ එන දරුවන්ටත් බලන්න ඕන දෙකක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පන්තියේ කරන දේවල් ටික පන්ති පිළිවෙලට කරමු. එතකොට අපිට පුළුවන් විභාග වෙන්නේ හොඳට වැඩ කරගන්න වෛශාරීය ශාස්ත්‍රයට යන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙනම් මාතෘකාව ලියන්න සුනාමි ඇතිවීම. මේක විනාඩි 5ක පොඩි තීරයක් තියෙන්නේ. ඔය භූකම්පන කියන දේත් එක්කම චූටි කොටසක් තමයි මේ සුනාමි ඇතිවීම කියලා කියන්නේ. සුනාමි මේක ජපානයෙන් ආපු වචනයක්. මේක සුනාමි කියලා කියන්නේ නැහැ. ජපානයේ ගොඩක් වෙලාවට ඔය D වගේ අකුරු කියනවා ප්‍රොනවුන්ස් කරන අඩුවේ. හරි මේක සුනාමි කියන්නේ සුනාමි කියලා කියන්නේ. එතකොට බලන්න සුනාමියක් කිව්වම දැන් අපිට මතක් වෙන්නේ ෆිල්ම් එකකුත් මතක් වෙනවා. ඒ ෆිල්ම් එක ඇදුවෙත් ඒ සුනාමි ඇතිවීමත් එක්කනේ. ඉතින් එතකොට මොකද්ද මේ සුනාමි කියන්නේ කියලා බලමු. සුනාමි කියලා කියන්නේ මුහුද ගොඩ ගලන එක කියලා අපිට සරලව කියන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ මුහුද ගොඩ ගලනවා කියන්නේ එකපාරම ලොකු ජල කඳක් ගොඩ මිවිදාවට ඇවිල්ලා මොකද වෙන්නේ? ගොඩ නැගිලි ගහකොළ ඔක්කොම ගලවගෙන කියලා ලොකු විනාශයක් වෙන එක තමයි සුනාමියක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ සුනාමියක පොඩි වීඩියෝ ක්ලිප් එකක් කොට මම ඊළඟට දානවා. මට සමහරවිට ඔයාලා මේක බලලත් ඇති YouTube එකෙන් ගත්ත එකක්. ඉතින් සුනාමියක් ඇති වෙන්නේ කොහොමද කියන තමයි මම මේ කියන්න යන්නේ. බලන්නකො මේ. සාමාන්‍යයෙන් අපි මුහුද ගත්තොත් මේ වගේ මේ ගොඩබිම පැත්ත මෙහෙමනේ මොහොත තියෙන්නේ. මේ තියෙන මොහොත කියව මෙහි ගැඹුරු මොහොත මෙහි වෙරළාසන්නව. එතකොට මොනවා හරි හේතුවක් නිසා මේ ගැඹුරු මොහොතේ ජල කඳේ යම් කැළඹීමක් වුණොත් ඇතිවන ජල තරංග ගොඩබිම දක්වා එනකොට ගොඩබිමේ මේ විශාල හානියක් කරන්න පුළුවන් ලොකු සුනාමි තරංගයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට සුනාමි කියලා කියන්නේ අන්නේ ඇතිවෙච්ච තරංගයක් ගොඩබිම දක්වා ඇවිල්ලා ගොඩබිමේ තියෙන දේවල් ලොකු විනාශයක් කරන එක තමයි සුනාමියක් කියලා අපි කියන්නේ. 나도 거기다. 나도 거기다. 거기다. 너한테 치는 거좀 신경 어디 거기다. 거기다. 올해 너 그래 먹었다. 오, 쓰기네.
どうせずね。みんな一丁。役所。終わった。すべてが終わった。すべてが終わった。何これ。何これ。さっきの人は？お願いしまさっきの人は？何これ。何これ。何これ。 එතකොට කොහොමද මේ ජලය කැළඹෙන්නේ? හේතු ගොඩක් තියෙනවා. දැන් 2004 සුනාමිය ඇති වෙන්න නම් හේතු උනේ භූකම්පනයක්. මොකද්ද? පොළොව තුල භූකම්පනයක් වෙද්දී මෙහෙම එක භූ ස්තරයක් තව ස්තරයක් මත ඔහම ලිස්සල යද්දී එකක් මත අනික ලිස්සල යද්දී මේ ජල කඳ ඉසවිලා එකපාරම කැලැත් වෙන්න පුළුවන්. අනේ එතකොට ඒ ඇතිවන තරංගය මෙහෙම ඇවිල්ලා ගොඩබිම දක්වා එද්දී සුනාමි තරංගයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒක එකක්. හැබැයි භූකම්පනම නෙමෙයි තව හේතු තියෙනවා. ඒක මොනවද කියලා අපි ඉස්සෙල්ලම බලමු. එන සුනාමි ඇතිවීම කියලා ලියන්න මෙහෙම. හදිසියේ මොහොතේ මොහොත ගොඩ ගැලීම නිසා වෙරළාසන්නයේ පිහිටි ගොඩනැගිලි ආදී විවිධ වස්තුන්ට විශාල හානියක් ඇතිවීම සුනාමියක් ලෙස හැඳින්විය හැකිය. සුනාමි කියන්නේ විනාශ වෙනවා කියන අර්ථය එතකොට එන්නේ නේද? දැන් ඔය විවිධ ගොවිතැන් කරද්දී සුනාමිය කියලා තියෙන. ඒතකොට ගොයන් ටික ඉවර කරලා දානවා නම් ඒක සුනාමියක්. ඒ වගේ අර්ථය අපි දැන් සමාජගත වෙලා තියෙන ඒ අර්ථය සුනාමියක් ආවා කියන්නේ ඉවරයි කියන එක. අලුත් පෙරළ යන්න ගැඹුරු ජලයේ සිදුවන කැළඹීමක් නිසා ඇතිවන තරංග ගොඩබිම දක්වා ගමන් කිරීමේදී විශාල හානියක් ඇති කරන සුනාමි තරංගයක් දක්වා වර්ධනය විය හැකිය. ඊට පස්සේ ලියන්න සුනාමි ඇතිවීමට හේතු. එක ගැඹුරු මුහුදු පතුලේ සිදුවන භූකම්පනයක් නිසා ජල කඳ ඉහළට එසවීම. දෙක මුහුදු පතුලේ සිදුවන ගිනි කඳු පිපිරීම.
දැන් ඔය ගිනි කඳු පුපුරනවා කියන්නේ එකපාරම මොකද ලාව ගලාගෙන එනවනේ මෙහෙම. මේ හරියේ ගිනි කඳු පිරීමේදී ලාව ගලන් આવොත් මේ ජල කඳ ඉස්සෙනවනේ. ඉස්සලා ඔහොමම කැළඹීමක් වෙලා සුනාමියක් දක්වා එන්න පුළුවන් ගොඩබිමට යද්දි. ඊළඟට තුන්වෙනි එක ගැඹුරු මොහොතට උල්කාපාත කඩා වැටීම. උල්කාපාතයක් වගේ ගැඹුරු මොහොතට වැටුනොත් ඔන්න ඒත් ලොකු රැල්ලක් වගේ එන්න පුළුවන්. ඊළඟ මේ බලන්න සමහර මොහොත ආශ්‍රිත ප්‍රදේශ තියෙනවනේ මෙහෙම ලොකු පස් කඳු වගේ ගල් ඔක කඩාගෙන වැටුනොත් මෙහෙම මොකද වෙන්නේ? ඒත් කැළඹෙන්න පුළුවන්. එන ලියන්න ඊළඟ විශාල පස් කඳු ආදිය ගැඹුරු මොහොතට කඩා වැටීම. මොන හේතුවක් හින්ද හරි කමක් නැහැ මේ හරිය ජල තරංග ඇති වුනහම ඒව යන වේගය හොයන්නේ කොහොමද? අපි දෝලනා තරංග පාඩම පටන් ගත්තම මතක ඇති ජල තරංග වල වේගය හොයන්නේ සමීකරණයක් ඉගෙන ගත්ත මේක. හැබැයි මේක ඉගෙන ගත්තේ නොගැඹුරු ජලයේ. ගැඹුරු ජලයට මේක දාන්න බෑ. හැබැයි ඉතින් මෙතනන් අපේ සරල අර්ථයක් ගන්න පුළුවන්. ජලයේ ගැඹුරේ වැඩි නම් වේගය වැඩිනේ. ගැඹුර අඩු නම් වේගය අඩුයි. දැන් මේ හරිය ජලයේ ගැඹුරුනේ h වැඩි. මේ සමීකරණේ දාන එක 100%ක් නෙවෙයි නෑ. නමුත් ගැඹුර වැඩි නම් වේගය වැඩි කියන එක තේරෙනවනේ. මේ හරියේදී පැයට කිලෝමීටර් 7-800ක වේගයක් තියෙනවා. ඒ කියන්නේ ජෙට් එක වාගේ කියලා. වේගෙන් එනවා. ලොකු වේගයක් නේක. එතකොට මේ හරිය වේගෙන් එනවා. මෙහෙට ආවට ටික ටික මොකද වෙන්නේ? වේගය ටික ටික අඩු වෙනවා ගැඹුර අඩු වෙද්දි. එනමුණ තේරුම් ගන්න මේ ගැඹුරු පැත්තේදී තරංග වේගය ගොඩක් වැඩි. v වැඩි. ටික නොගැඹුරු පැත්තේදී ටික v අඩු වෙනවා. අපි දන්නවා v සමානයි f ලැම්ඩා අනුව f වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමත් නියතන්නේ. මාධ්‍ය වෙනස් වුණාට f වෙනස් වෙන්නේ නැහැ. v අඩු පැත්තේදී ලැම්ඩා අඩු වෙනවා. එතකොට මේ හරිය ලැම්ඩාත් වැඩි මේ හරිය ලැම්ඩා අඩුයි. ඒ කියන්නේ මේ හරිය ලැම්ඩා වැඩි කියන්නේ ඔහොමයි අපි අදින්න තරංගයක්. මේ හරියට එද්දී අපි ටික තරංගෙ වෙන්න මේ මඳිනවා. බලන්න. මේ හරිය වේගය වැඩි ලැම්ඩා වැඩි. මේ වේගය අඩු වෙද්දී ලැම්ඩාත් අඩු වෙනවා. මේ ගැඹුරු මේ නොගැඹුරු. රූපෙ මම මෙහෙම අදින්නම්. ඔන්න මේ හරිය ගැඹුරු. තව දෙයක්. සාමාන්‍යයෙන් තරංග ආයාමයේ වැඩි කියන්නේ තරංගයේ තියෙන ශක්තිය ගොඩාක් දෙක පැතිරලානේ තියෙන්නේ. තරංග ආයාමයේ අඩු වෙනවා කියන්නේ මොන වෙනවද? අර දිගු දුරක තිබ්බ ශක්තිය ඒක රාශි වෙනවා. හොඳට තේරුම් ගන්න කියන දේ ලැම්ඩා වැඩි පැත්තේ වගේ නෙමෙයි ලැම්ඩා අඩු වෙනකොට මොකද වෙන්නේ? දිගු දුරක තියෙන ශක්තිය ඒක රාශි වෙද්දී තරංගයේ ඒකක දිගක තියෙන ශක්තිය වැඩි වෙනවා. ඕන නැවතත් කියනවා දිග තරංග ආයාමයක් තිබ්බේ කෙටි වෙද්දී ලොකු දෙකක තිබ්බ ශක්තිය ඒක රාශි වෙනවනේ. එතකොට තරංගයේ දිගක තිබ්බ ශක්තිය ඒක රාශි වෙද්දී මුළු ශක්තිය පොඩි දිගකට එනවනේ. එතකොට අපි කියනවා තරංගයේ ශක්ති තීව්‍රතාව වැඩි වෙනවා. ශක්ති තීව්‍රතාව මම අයි කියන්නම්. මේ හරි අයි අඩුයි. මේ අයි වැඩි. තීව්‍රතාව අඩුයි කියන්නේ මේ හරි තරංගයේ විස්තාරයත් අඩුයි. මේ විස්තාරය වැඩි. එනමුනම් පොදුවේ මතක තියාගන්න කිව්වේ ගැඹුරු පැත්තේ v වැඩි ලැම්ඩා වැඩි. නොගැඹුරු පැත්තේ v අඩුයි ලැම්ඩා අඩුයි. ගැඹුරු පැත්තේ ශක්ති තීව්‍රතාව අඩුයි විස්තාරය අඩුයි. නොගැඹුරු පැත්තේ ශක්ති තීව්‍රතාව වැඩි විස්තාරය වැඩි. දැන් සුනාමියක් අපිට ගොඩබිම ආසන්නේ දකින්න පුළුවන් වුණාට හිතන්නකෝ ඔයාලා හෙලිකොප්ටර් එක වගේ ගිහලා උඩ ඉඳන් බලනවා ගැඹුරු මොහොතේ කියලා. ඒතර අපිට සුනාමියක් පේන්නේවත් නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ. මොකද මේ හරිය ජල තරංග වල විස්තාරය මීටරයක්වත් නැහැ. දැන් හිතන්නකෝ මීටරයක් කොහොම එක තැන උඩ යනවා නම් අපිට රැල්ල වගේ පේනවා. නමුත් මේ හරියේ තරංග ආයාම කිලෝමීටර් ගාණක් ඈතයි දිගයි. එතකොට හිතන්නකෝ කිලෝමීටර් ගාණක් දිග එකක් මීටරයක් විශ්ුණාට අපිට ඒක ඉස්සිලා වගේ පේන්නේ නැහැ නේ. සමතලයි වගේ පේන්නේ. ඒ නිසා ගැඹුරු මොහොතේදී අපිට සුනාමියක ඉඟියක්වත් පේන්නේ නැහැ. ජල පෘෂ්ඨයේ සමතලයි වගේ පේන්නේ. හැබැයි ඒක ටික ඇවිල්ලා වගේ වේගය ස්ලෝ වෙලා මොකද වෙන්නේ? වෙරළාසන්නේදී තමයි මේක ඉස්සි එන්න ගන්නෙ. හොඳට රැල්ලක් වගේ පේන්නේ. එහෙනම් සුනාමි තරංගය ඇති වෙන හැඩය අඳ ගන්නකො.
මේ ගැඹුරු මොහොත කියලා ලියන්න. මේ නොගැඹුරු මොහොත හරි. එවනම් ලියන්න මෙහෙම. ජලයේ කැළඹීමක් නිසා ඇතිවන තරංග ඇතිවන ජල තරංග වලට ගැඹුරු මොහොතේදී ඉතා අධික වේගයක් පවතී. නමුත් නොගැඹුරු ජලයේ දක්වා යාමේදී v, ලැම්ඩා ක්‍රමයෙන් අඩුවේ. ගැඹුරු මොහොතේදී තරංගයේ ශක්ති තීව්‍රතාව ඉතා අවම වන අතර නැත්නම් ඉතා කුඩා වන අතර විස්තරයේද උපරිම වශයෙන් මීටරයකට පමණ සීමාවේ. නමුත් නොගැඹුරු ජලය දක්වා යාමේදී ශක්ති තීව්‍රතාව වැඩි වන අතර විස්තරයේද 5ක් මීටර 10ක් මීටර තරම් වැඩි විය හැකිය. මෙම ජලකඳ සතු අධික ගම්‍යතාව නිසා ගොඩබිමට ඇතුළු වී විශාල හානියක් සිදු කරයි. ඒ කියන්නේ ගම්‍යතා පරිවර්තන වෙනෝනේ වැදුනහම ගම්‍යතා පරිවර්තන වෙනවා කියන්නේ බලයක් එනවා නේද? ඒ බලය නිසා බිත්ති කඩා වැටෙනවා, ගෙවල් කඩා වැටෙනවා, හරි ගස් ගැලවෙනවා, වාහන ගහගෙන යනවා. ඔය වගේ දේවල් වෙන්නේ ඕකේ. විශාල හානියක් සිදු කරයි. දැන් ඔය සුනාමියකින් වන හානිය තියෙන්නේ ගැඹුරු මොහොතේද නොගැඹුරු මොහොතේද? නොගැඹුරු මොහොතේ වෙරළාසන්නේ මේ ප්‍රදේශවල විතරයි.
දැන් හිතන්නකෝ වරායක වගේ නැවක් වගේ තිබ්බොත් සුනාමියක් එනවා කියලා දැනගත්තු ගමන් මොකද වෙන්නේ? කොච්චර තදරකට ගැහුවත් වැඩක් නැහැ. රැංගුරම් නෙවෙයි මොකක් දැම්මත් වැඩක් නැහැ. හොඳම දේ මොකක්ද? හොඳම දේ තමයි ඉක්මනින් අපි ආව ගැඹුරු මොහොතට ගෙනියන්න ඕනේ. මොකද ගැඹුරු මොහොතේ සුනාමියක් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ජලය ලොකුවට පැද්දෙන්නේ නැහැ, විස්තර වෙන්නේ නැහැ. තිරස් වගේ. සුනාමියක් හිතන්නවත් බෑ ගැඹුරු මොහොතේ. ඒ නිසා නැවක් වගේ දෙයක් පුළුවන් තරම් ඉක්මනට ගැඹුරු මොහොතට ගෙනියන එක තමයි ආරක්ෂිත. එහෙනම් සුනාමියකින් වන හානිය තියෙන්නේ වෙරළාසන්නේ වරායක වගේනේ. එහෙනම් සුනාමි තරංග වලට අපි තව නමක් කියනවා වෙරළ තරංග, වරාය තරංග වගේ නම් කියන්නේ මේ සුනාමියට තමයි. එහෙනම් අන්තිමටම ලියන්න සුනාමි තරංගයකින් ඇතිවන හානිය වෙරළාසන්න ප්‍රදේශවලට වරායකට සීමා වන නිසා මේවා වෙරළ තරංග, වරාය තරංග යන නම් වලින්ද හඳුන්වයි. එතකොට ඔන්න අද මම ඊට වඩා පාඩම කරන්නේ නැහැ. මේ කොටස මෙතනින් අවසන් වෙනවා. මේ සම්බන්ධ ටියුට් එක ඔයාලට වෙබ්සයිට් එකේ ක්වෙස්චන් බැංක් එකේ තියෙනවා. ලින්ක් එක මෙතනක් දාලා තියෙනවා. ඔයාලට බලලා කරන්න. ඒත් එකම පාස් පේපර් එකක් ඔන්න මීට අවුරුදු කිහිපයකට කලින් වැදගත් ප්‍රශ්නයක් ආවා. ඒකත් මම දාලා තියෙනවා. ඒක අපි ඊළඟ දවසේ ඩිස්කස් කරනවා. එතකොට මේ අපේ වැඩපිළිවෙල තාම සම්බන්ධ නොවිච්ච අයට අනිවාර්යෙන් ඉක්මනට කියන්න. මොකද මේ වෙලාවේ ඔයාලගේ යාළුවෝ සම්බන්ධ කරගන්න එක තමයි ඔයාලගේ යාළුකම කියන්නේ. ඉතින් හැම කෙනෙක්ම සම්බන්ධ කරගන්න. ඒකෙදි මේ මගේ පන්තිේ එනවද නැද්ද කියන එක නෙමෙයි. ඔයාලගේ යාළුවෝ, ඒ කියන්නේ සමහරට මම මේ කියන්නේ මගේ ක්ලාස් වලට නැති නගරවල ඉන්න අය සමහර ඉන්නවනම් ඉතින් ඔයාලට හොඳ වැඩපිළිවෙලක් නැත්නම් මේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා පුළුවන් ඉක්මනට මේ මාසය ඇතුළත අපිට දෝලන තරංග වලින් වැඩි කොටසක් ඉවර කරගන්න පුළුවන්. එතකොට ආලෝකයත් එක්කම අපි ඉවර කරගත්තොත් හදිස්සියවත් ජූනි මාසේ පන්ති කරන්න බැරි තත්ත්වයක් ආවොත් බොහෝ විට ජූනි පුළුවන් වෙයි අපිට. බැරි තත්ත්වයක් ආවොත් ජූනි ඉවර වෙනකොට දෝලනා තරංගයි ආලෝකයයි දෙකම ඉවර කරගන්න පුළුවන් අපිට. මේ විදිහට වැඩ කරගත්තොත් මොකද සතියට අපිට දවස් දෙකක් වගේ වැඩ කරගන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. ඉතින් මිස් වෙච්ච ටික අපිට කව කරගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට වැඩ කරගන්න එක. ඒ නිසා අනිවාර්යෙන්ම ඔන්න යාළුවෝට කියලා ඉක්මනට සෙට් වෙන්න අපි සිකුරාදා කරමු. එතරම් සිකුරාදා උදේවරුේ 8 සිට 12 අතර වාඩි පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර කරගන්න. එතකොට එතනින් පස්සේ වාඩි මේ වීඩියෝ එක බලන්න වෙන්නේ නැහැ. ඒ අතරත අනිවාර්යයෙන් ඉවර කරගන්න. ඒතර ඊළඟ සතියේ ඉඳලා අපි ලයිව් යනවා. එතකොට එහෙම වෙලාවක් පරාසයක් දෙන්න වෙන්නේ නැහැ. ඒ වෙලාව ඇතුළතම කරන්න කියලා මට කියන්න වෙන්නේ. දැනට එහෙම නොකරන්නේ එකක් තාම මේ ඔයාලගේ වෙබ්සයිට් එකේ තාම යම් වැඩ කිහිපයක් තියෙනවා අවසන් කරගන්න ඒකත් එක්ක සා ඊළඟට තාම ඔයාලට සම්බන්ධ නොවිච්ච ගොඩක් අය ඉන්නවා. ඒ සම්බන්ධ වෙන්නත් ඒ කරුණු දෙකම නිසා දැනට මම මෙහෙම කාල පරාසයක් දෙන්න ඔයාලට. එතනින් පස්සේ අපි ලයිව් විදිහට කරගෙන යමු. හරි. එම්නම් අපි අදට අවසන් කරනවා. ඔයාලට ආයුබෝවන්.